මූලාසන මන්ත්‍රීතුමනි මම කතා කිරීමට බලාපොරොත්තු වන විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ කණිතේල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය දිහාවට හැරෙන්නට කලින් මම කැමති මේ මිත මොහොතකට කලින් මතුවෙච්ච සාකච්ඡාවට යම් එකතු කිරීමක් කරන්නට සාගර විශ්වවිද්‍යාල පද්ධතියට එකතු කරගත යුතුයි කියන ස්ථාවරයේ අපි පක්ෂයක් හැටියට හිටියා. ඒ නිසා දීවර අමාත්‍යාංශය 2004-5 කාලේ අපි දීවර අමාත්‍යාංශය ඇමති ධූර දරද්දී ඇත්තටම ශ්‍රී ජාර්දුන විශ්වවිද්‍යාලයත් එක්ක සැලකිය යුතු දුරකට මේ සාකච්ඡා අපි අරගෙන ගියා ඒ විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිරීම සඳහා. නමුත් ඒ ක්‍රියාවලිය සිද්ධ වුණේ නැහැ. කොහොම වුණත් මම කතා කරන්න බලාපොරොත්තු වෙන මේ විදුලි බල අමාත්‍යාංශය සහ කණිතේල් සංවර්ධන අමාත්‍යාංශය ගත්තොත් අපි හිතනවා රටකට බල ශක්තිය කියලා කියන්නේ ඒක ජාතික ආරක්ෂාවත් එක්ක ගැට ගැහිලා තිබෙන කොටසක්. රටක ස්වාධීනත්වයේ ස්වෛරීත්වය සඳහා ඒ රටේ බල ශක්ති ප්‍රතිපත්තිය වැදගත් වෙනවා. අද අපි ලෝකෙ දිහා හැරලා බැලුවොත් ලෝකයේ වැඩිම ජල විදුලි බල ශක්්‍යතාවයක් තිබෙන්නේ නේපාලයට. නමුත් ඔවුන් තමන්ගේ විදුලි බල ගිවිසුම් 1950 ගණන් වල ඉඳලා ඉන්දියාවත් එක්ක අත්සන් කළ තිබෙන නිසා බලශක්ති ශේත්‍රය විතරක් නෙවෙයි ආර්ථික සහ දේශපාලන වශයෙන්ුත් අසල්වැසි ඉන්දියාවට යටත් වෙන්නට යට වෙලා ඉන්නට නේපාල් සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා අපේ ඉතිහාසෙත් අපි දැක්කා කණිතේල් ශේත්‍රයේ වගේම විදුලි බල ශේත්‍රයේත් අසල්වැසි ඉන්දියාවෙන් විටින් විට යෝජනා එනවා අපේ බලශක්ති ස්වෛරීත්වයට හානි කරන. කෙසේ නමුත් අපි යම් තාක් දුරකට හරි සමත් වෙලා තිබෙනවා. ඒකේ අපේ මේ ශේත්‍රයේ යම් කොටසක් ඉන්දියාව අත්පත් කරගෙන තිබුණත් අපට මුහුණ දෙන්න පුළුවන් මට්ටමේවත් යම් කොටසක් ඒක ආරක්ෂා කරගන්නට. ඉතින් දැන් ඉස්සෙල්ලාම මම කතා කරන්න කැමති විදුලි බල අමාත්‍යාංශ සම්බන්ධයෙන් දැන් මෑත කාලේ අපේ රටේ පැන් නැගුණු හදිසි ආපදා අවස්ථාවලදී ගම් වතුර අවස්ථාවේ වගේම මෑත සුළි කුණාටු අවස්ථාවේදීත් විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගේ කැපවීම පිළිබඳව ජනතාවට යම්කිසි ආකාරයක ඇගයීමක් තිබෙනවා. ඒ විදුලි බල සැපයුම් යථාවත් කිරීමේදී ඔවුන් දක්වන ලද කාර්යක්ෂමතාවය සහ ඉක්මන පිළිබඳව අපේ ස්තුතිය ඔවුන්ට පිරිනැමිය යුතුයි. ඉතින් රටේ ජනතාවට අඛණ්ඩ විදුලි බල සැපයීමක් දෙන්නට නම් ඒ සභාපතිවරයාගේ ඉඳලා පහළ මට්ටමේ සේවකයා දක්වාම වන අඛණ්ඩතාවයක් තියෙන්නට ඕන. ඒ නිසාම තමයි පහුගිය ජනාධිපතිවරණ වේදිකාවෙත් විදුලි බල මණ්ඩලයේ සේවකයන් සම්බන්ධයෙන් විවිධ පොරොන්දු ප්‍රකාශයට පත් වුණා. ඒ පොරොන්දුවක් ආකාරයට අර මෑන් පවර් සේවකයන් 6700ක් ස්ථිර කරන්නට අපිට හැකියාව ලැබුණා. ඒ වගේම මම අමතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. ඒ මොහොතේදී ඒ 6700 පමණ පිරිසට අයත් නොවුණු සුළු කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් තමයි ඒ වෙලාවේ මෑන් පවර් සේවකයන් හැටියට ඉඳපු විදුලි බල මණ්ඩලයේ ඇමතුම් මධ්‍යස්ථානවල සේවය කරන ඇමතුම් නියෝජිතයින් කෝල් ඒජන්ට්ලා 83 දෙනෙක් ඔවුන්ගේ සේවය ඒ මොහොතේදී දින 180ක් සම්පූර්ණ නොවීම නිසා ස්ථිර කරගන්න බැරි වුණා. ඒතකොට මේ දැන් මේ ප්‍රශ්නය තවමත් විසඳිලා නැහැ. මොවුන් දැන් වසර 3කට ආසන්න කාලයක් තිස්සේ අපේ රටේ විදුලි බල පද්ධතිය සඳහා දායකත්වයේ දෙමින් ඉන්නවා. මම කැමති එමතුමාගෙන් දැනගන්නට මේ අයගේ අනාගතය මොකක්ද කියලා. මොකද දැන් ඔබතුමාලා අලුතෙන් බඳවාගෙන යන කෝල් සෙන්ටර්ස් වලට මේ අය ඉවත් කරලා මේ සේවය අඩාල වෙයි කියලා හිතලා විතරක් සමහර තැන්වල කාල දීර්ඝ කරලා තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා දන්නවා 6700ක ප්‍රමාණයක් එක්වර ස්ථිර සේවයට ඇතුළත් කර ගැනීම බැරරුම් කාරණාවක්. ඔවුන්ගේ විශාල ප්‍රමාණයක්ගේ සුදුසුකම් පිළිබඳව ප්‍රශ්නයක් තිබුණා මූලික සුදුසුකම්. හැබැයි භාණ්ඩාගාරයේ කැබිනට් මණ්ඩලය විශේෂ අවසරයක් කරන් මම බඳවා ගත්තා. කැබිනට් මණ්ඩලයත් භාණ්ඩාගාරයත් සඳහන් කරා විදුලි බල මණ්ඩලයට අනියම් ආකාරයෙන් සේවයටගත් සේවකයන් ස්ථිර කිරීමේ අවසාන අවස්ථාව මේ බව කියමින් තමයි ඒ 6700 ස්ථිර කරන්න අපිට අවසරය දුන්නේ. ඒ නිසා නැවත වතාවක් අපිට කිසි වෙලාවක ඒ අවසරය ගන්න බෑ. හොඳයි. නව බඳවා ගැනීම කෙරෙන්නේ හැම විටම ඒ මූලික සුදුසුකම් ඇතුව. ඒ නිසා අපි මේ ප්‍රශ්න දිහා බොහෝ විට සානුකම්පිතව බලන්න සූදානම්. නමුත් අර 6700 බඳවා ගැනීම අපිට ලැබුණ අවසාන අවස්ථාව. ඔබතුමා කියන්නේ මේ 83ට ඒ සුදුසුකම් ඇත්තෙම නැහැ කියලාද?
නෑ සුදුසුකම් තියෙන අයත් ඉන්න පුළුවන්. හැබැයි බඳවා ගැනීම නියම ක්‍රමානුකූලව කෙරුණු බඳවා ගැනීම ඔවුන් මේ අවසානයේ දක්වා වැටුප් ගත්තේ කොන්ත්‍රාත් සපයන සමාගමක් කරා. ඒක විදුලිවල මණ්ඩලයේ ඍජු සේවයක් නෙවෙයි. ඒ නිසා එවැනි වක්‍ර සේවකින් බඳවා ගන්න අපිට දුන්න අවසාන අවස්ථාව තමයි 6700 බඳවාගත් අවස්ථාව. නැත්නම් අපි බොහොම සානුකම්පිතව මේ ප්‍රශ්න දිහා බැලුවා. ඔව් මම කියන්නේ මේ වගේම තමයි අනිත් පැත්තෙන් මේ මෙවැනි ආකාරයේ සේවකයන් 198 දෙනෙක් ඉන්නවා මේ අයපත්කරු මනු කියවන්න මේ ප්‍රශ්නයමයි තිබෙන්නේ. ඔවුන්ටත් තිබුණේ දින 180 නැති එක. දැන් ඔබතුමාම දන්නවා මේ සේවාවන් මෙතනින් එහාට මල සේවාවන් බවට පත් වෙන්නේ නැහැ. එතනින් එහාට කෝල් සෙන්ටර්ස් වැඩ කරනවා. මනු කියවන්න මේ රාජකාරී කරනවා. ප්‍රශ්නේ තිබෙන්නේ ඒ කෝල් සෙන්ටර්ස් වල වැඩ කරන 83 දෙනාත් මේ අයපත්කරුවන් 198 දෙනාගේ සේවය අවසන් වුණාට ඊට වඩා වැඩි ප්‍රමාණයක් දැන් බඳව ගන්නවා. මම හිතන්නේ මම දන්න හැටියට ඊයේත් 114ක් විතර බඳව ගත්තා. ඒතකොට දැන් මේ අය මේ අවුරුදු 3-4ක් තිස්සේ අපේ රට වෙනුවෙන් යම් සේවාවක් කරපු අය. ඒතකොට ඒ අය පිළිබඳ සැලකිල්ලක් නොදක්වා ඔබතුමා හිතනවද පිටින් බඳවා ගැනීම? දැන් මේ අය දිගින් දිගටම ඉල්ලා හිටියා අඩුතරමේ ඔවුන් කරන ලද සේවය පිළිබඳ සලකලා බලලා මූලික සූසුකම් සලකලා බලලා බඳවා ගන්න කියලා. ඒතකොට මේ මම හොඳටම දන්නවා ඒ වෙලාවේ කියපු කාරණේ තමයි දින 180ක් නෑ කියපු එක. හැබැයි දින එකක්වත් වැඩ නොකරපු අලුත් පිරිසක් එනවා. ඔබතුමාම දන්නවා මේ අලුත් පිරිස එන්නේ කොහෙන්ද කියලා. මේ ගත්තොත් එහෙම රට පුරා ඔය 450ක් විතර එනවත් නෙවෙයිනේ. එන්නේ එක තැනකින්. ඉතින් ඕක ගත්තොත් එහෙම ඔය තැනකින් නෑ ගරු මන්ත්‍රීතුමනි. එක තැනකින් ගත්තත් අනිත් තැන චුට්ටක් එනවා. සාමාන්‍ය බඳවා ගැනීම මත ඒ සුසු ප්‍රතිපත්තියකින් අපි බඳවා ගන්නෙ. ඒ වගේම අර ඔබතුමා කිව්ව කණ්ඩායම සාකච්ඡාවට ආපුටත් මම කිව්වා ඔවුන්ගේ සුදුසුකම් ලබා දෙන්න අපිට ලැබෙන අවස්ථාවක නියම ක්‍රමවේදය මත ඔවුන්ට අපි අවස්ථාව දෙන්නම් කියලා. ඒ නිසා අපි මේ ඊටාම සානුකම්පිතව මේ ප්‍රශ්න දිහා බැලුවා. හොඳයි මම හිතනවා මේ අලුත් බඳවා ගැනීමේදී ඔය ලයිස්තු සකස් කිරීමේදී තමුන්නාන්සේලා මෙන්න මේ මොකක් හරි මේ සේවයක් කරපු අය පිළිබඳව අවධානය යොමු කරන්න කියලා මම නැවතත් ඉල්ලනවා. ඊළඟට මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි දැන් විදුලිවල මණ්ඩලයේ වසර 3කට වරක් වැටුප් වැඩි කරන්නට එකඟතාවයක් තියෙනවා. දැන් මේ අනුව 2015 ජනවාරි 1 වෙනිදා ඉඳන් වැටුප් වැඩිවීමක් වෙන්නට උවමනාව තියෙනවා. ඒ සඳහා සාමූහික ගිවිසුම අත්සන් කරලා 2014 පීබී ජයසූරිය මහත්මයා ඉන්න කාලේ වෘත්තීය සමිති බහුතරයක් ඒකට එකඟ වුණා. කොහොම වුණත් මේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. දැන් යම්කිසි සේවකයන් කොටසකට හෝ නිලධාරීන් කොටසකට සාදා වැටුප් වැඩිවීමේදී මං හිතන්නේ ඒ වැටුප් වැඩිවීමේ අවශ්‍යතාවය ඒ සේවා වින්න සියලු දෙනාටම සාධාරණව ලැබිය යුතුයි. ඒ නිසා දැන් මේ ඔබතුමාත් පිළිගන්නව ඇති මේ ඒ වැටුප් වැඩිවීමත් සමහර විට මං කියන්නේ මේ වැටුප් ගත්තා කියන මේ ප්‍රශ්නේ තිබෙන්නේ. ඒ වැඩි කරපු ආකාරය ගත්තොත් එහෙම මේකයි අර සුදුර දිබදප එකයි අතර ගත්තොත් ලොකු වෙනසකුත් නැහැ. ඡන්දෙට ඔන්න මෙන්න කියලා කප්පන් දුන්න අල්ලස් දුන්නා වගේ තමයි සිද්ධ කළා තියෙන්නේ. දැන් මොකක් හරි ක්‍රමයකට දීලා තියෙනවා. ඒ නිසා මම ඉල්ලන්නේ ඒ වැටුප් වැඩිවීම ඔබතුමා හිතනවා නම් ඒක සාධාරණයි කියලා ඒ සියලු සේවකයන්ට ඒක ලබා දෙන්න. මන්ත්‍රීතුමනි මේක ඔබතුමා කිව්වා සංකීර්ණ ප්‍රශ්නයක්. කෙසේ වුවත් මේ පිළිබඳ දීර්ඝ සාකච්ඡා වැඩවර්ජන මට්ටමටත් ගිහිල්ලා මේ සියලුම පාර්ශ්වයන් කම්කරු අමාත්‍යාංශයේ අමාත්‍යවරයා සමග වාඩි වෙලා යම් එකඟතාවයකට ඇවිල්ලා ඒ එකඟතාවය අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා. දැන් කැබිනට් මණ්ඩලය විසින් මමත් මුදල් අමාත්‍යතුමාත් කම්කරු අමාත්‍යතුමාත් පත් කරා මේකේ අවසාන විසඳුම ලබා දෙන්න කියලා. දැන් මේ වෙන විටත් ඒ අමාත්‍යාංශ තුනේ ලේකම්වරුන් මේ පිළිබඳ සාකච්ඡාව පවත්වනවා. ඊට අමතරව කම්කරු අමාත්‍යාංශය විසිනුත් යෝජනා කරලා තිබුණා මේ පිළිබඳ විද්වත් කමිටුවක් පත් කරලා අවසාන තීරණය ගන්න කියලා. මම විශ්වාස කරනවා වැඩි දෙනෙක්ට යහපත සිද්ධ වෙන ආකාර විසඳුමකට නුදුරු අනාගතය අපිට එන්න පුළුවන් කියලා. හොඳයි. අපි බලාපොරොත්තු වෙන හැම විසඳුමක් ඔබතුමාලා ලබා දෙයි කියලා. ඊළඟට මම අවධානය යොමු කරනවා මේ 2017 සැප්තැම්බර් 13 අතර තිබුණු වැඩවර්ජනය සමතයකට පත් කර ගැනීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස්වරයාගේ මැදිහත් වීමෙන් සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාවේදී තමුන්නාන්සලා වෘත්තීය සමිති වලට එකඟ වුණා ඒ වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ඇතිවන නිවාඩු පෞද්ගලික නිවාඩු වලින් මේ ගත්තොත් එහෙම යම් ආකාරයකට
මේ වැඩවර්ජන සහභාගී වූ සේවකයන් සඳහා මේ වනට නිකුත් කර ඇති අවවාද ලිපි හා වර්ජනයට අදාළ වෙනත් ලිපි නිකුත් කර ඇතනම් ඒවා පෞද්ගලික ලිපි ගණන ඉවත් කිරීම වැනි කාරණා එකඟ වුණා. නමුත් ඔබතුමා දන්නවද දන්නේ මේ එකඟතාවයන් දැන් කඩ කරමින් යන්නේ. ඒ නිසා මේ එකඟත්වයට පටහැනි විදිහට සමහර සේවක සේවිකාන් ස්ථාන මාරු කරලා තියෙනවා, රාජකාරී මාරු කරලා තියෙනවා, අතිකාල දෙන එක නතර කරලා තිබෙනවා. මේ වගේ කම්කරු දෙපාර්තමේන්තුවත් එක්ක කරපු සාකච්ඡාවේදී එකඟ වෙච්ච එකඟතාවයන් දිගින් දිගට කඩ කරමින් යනවා. මම කැමතියි ඔබතුමාගේ අවධානය යොමු කරන්නට ඒ සමතයකට පත් කිරීම සඳහා වෙච්ච පොරොන්දු ඒ ආකාරයට ඉෂ්ට කරන්නට කියලා. ඒ වගේම දැන් මෑතදී දැනුත් අපේ රටේ තවමත් විසඳලා නැති නමුත් ජන ජීවිතවලට බරපතල හානියක් වෙච්ච ව්‍යාපෘතියක් තමයි පහුගිය ආණ්ඩුවෙන් ආරම්භ කරපු උමාවය ව්‍යාපෘතිය. අපේ ලක්ෂණ රාජ මහත්මයා දන්නවා. එතකොට මේ උමාවය වගේම ජල විදුලි බල ව්‍යාපෘතියක් දැන් නුවරඑළියේ මේ බ්‍රෝඩ්ලන්ඩ් විදුලි ව්‍යාපෘතිය හරහා සිද්ධ වෙමින් යනවා. මේකෙනුත් අර ආකාරයටම උමගක් කපලා දැනුත් ගෙවල් 60 ගානට ආසන්න ප්‍රමාණයක් විනාශ වෙලා ඉරිතලල ගිහිල්ලා අර උමාවය සිදුවීමේ පොඩි එක මෙතනින් පෙන්눔 කරමින් යනවා. එනිසා මම කැමතියි දැනගන්නට මෙන්න මේ විදුලි ව්‍යාපෘතිය නිසා මේ හානියට පත්වන ජනතාවට තමුන්නාන්සලා දෙන විසඳුම් මොකක්ද? අඩුතරමේ මේ පිළිබඳව සාකච්ඡා කරන තමුන්නාන්ස සූදානම්ද? ඒ ජනතාවට වන්දි දෙන්නට? ව්‍යාපෘතිය ගරු මන්ත්‍රීතුමනි නියම පරිසර අනුමැතියන් ගත්ත ව්‍යාපෘතියක්. නමුත් ඒකේ කරගෙන යද්දී මැදදී යම් අලුත් සොයා බැලීම් වලට අවශ්‍යතාවයන් තියෙන බව මම පිළිගන්නවා. ඒ නිසා අපි සාකච්ඡාවට කිහිපයක් පැවැත්තුවා. දැනට මේ නීත්‍යානුකූලව ලබා දිය හැකි වන්දි ලබා දීලා තියෙනවා. ඉදිරියේදීත් ඒ යම්කිසි ආපදාවන්ට ලක් වෙන කණ්ඩායම් ඉන්නවා නම් අපි සාකච්ඡාවටත් සූදානම්. ඔවුන්ට සාධාරණ ඉෂ්ට කරන්නත් සූදානම්. මොකද ඔබතුමා දන්නවා මේ කිලෝමීටර් 8ක උමගෙන් තාම කිලෝමීටර් 3ක් විතර තමයි නිම කළා තිබෙන්නේ. දැනටම මේ විනාශය අස්පන අපිට පේන්න තියෙනවා. මම කීප වතාවක් ස්ථාන පරීක්ෂණයටත් ගියා. නමුත් මේ ඔබතුමා කියන ආකාරයෙන් උමග සම්පූර්ණ නැවැත්විය යුතු ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. අපිට ලැබලා දීලා තියෙන වාර්තාවන් අනුව කෙසේ වුවත් වැඩියෙන් මේ පිළිබඳව හොයා බලන්න මම දැන් මේ දවස්වලත් යම්කිසි කණ්ඩායමක ඒ ගැන විරෝධතාවයක් තියෙනවා. මම උන්ට ඊයේ දිනේ මට දැනගන්න ලැබුණා උන්ට ආරාධනා කරා වහාම මා හමු වෙන්න අවශ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කරන්න මම සූදානම් කියලා. හොඳයි. ඊළඟට මම කැමති කන්ටෙල් සංවර්ධන අමාත්‍යාංශ වෙත යම් කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කරන්නට. දැන් ඔබතුමා දන්නවා කන්ටෙල් සංස්ථාවේ අමාත්‍යවරයාගේ හෝ අමාත්‍යාංශයේ හැසිරීම කුමක් වුණත් අවසානයේ ඒකේ බර දරා ගන්න වෙන ජනතාවට. තමුන්නාන්සට වෙන උත්තරයක් නැහැ. තෙල් මිල වැඩි කරලා ඒ බර ජනතාව මත පටවනවා හැර. එතකොට මේ අමාත්‍යාංශයේ විවිධ ඇමතිවරු මේ සංස්ථාවේ විවිධ සභාපතිවරු තෙල් සංස්ථාවේ එක කාලට විවිධ ව්‍යාපෘති කරනවා. දැන් මේ මගේ ළඟ තිබෙන්නේ 2014 දී ලිහිසි තෙල් අලෙවි ප්‍රවර්ධනය සඳහා කරන ලද ව්‍යාපෘතියේ විගණකාධිපති වාර්තාව. දැන් පළවෙනි ප්‍රශ්නේ තමයි ලිහිසි තෙල් අලෙවිය වැඩි කර ගැනීම සඳහා මෙවැනි ව්‍යාපෘතියක් කරේ ඇයි කියන එක. මොකද දැන් මේ පත්තරේ දැන්වීම් දාලා හරි ටීවී එකේ රේඩියෝ එකේ ඇඩ්වර්ටයිස්මන්ට් දාලා හරි ලිහිසි තෙල් විකිණීම වර්ධනය කර ගැනීමේ උවමනාවක් කාටද තිබුණේ. ඒ අනුව ඉතා විශාල ව්‍යාපෘතියක් දියත් කරලා තියෙනවා. මේ එකක් තමයි ෆොක්සිල් සුපර්ක්‍රොස් 2014 මෝටර රථ තරඟාවලියට අනුග්‍රහය දැක්වීම. ඒ සඳහා තෙල් සංස්ථාව ලක්ෂ 25ක් වියදම් කරලා තියෙනවා. සුපර්ක්‍රොස් එකට මෝටර් ක්‍රොස් එකට. දැන් වැඩේ තියෙන්නේ මේ තෙල් සංස්ථාවේ ඒ පහ ශ්‍රේණි නිලධාරියෙකුට දෙන්න පුළුවන් උපරිම අනුමත කරන්න පුළුවන් මුදල් ප්‍රමාණයත් මිලියන 1යි. එහෙම තිබෙද්දි තමයි මේ මිලියන 2.5ක් එම සීමාවත් නොසල කරලා ගෙවීම් සාතික කරලා තියෙන්නේ. ඒ වගේම මේ අනුග්‍රහය දැක්වීම සඳහා මේකට රූපවාහිනී ප්‍රචාර කටයුතු කරලා තිබෙනවා. ඒ මිල ගණන් කැඳවලා තියෙනවා ආයතන 4කින්. ඒ ආයතන 4 හොයාගෙන ගිහිල්ලා තියෙනවා විගණකාධිපති දෙපාර්තමේන්තුව. ආයතන 3ක්ම වහපු ආයතන. ආයතන 2ක් ඒ ලිපිනේ එහෙම ආයතන තිබිලත් නැහැ.
එක ආයතනයක් ඊට අවුරුදු 6-4 කලින් තිබුණු ලිපිනය තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රචාරණ ව්‍යාපෘතිය සිද්ධ කිරීමේදීම බරපතල මූල්‍ය අක්‍රමිතාව සිද්ධ වෙලා තියෙනවා. එකක් මේ අත්සන් කරපු අනුමැති දීපු නිලධාරීන් තමන්ගේ සීමා ඉක්මවලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරලා තියෙන්නේ. පැහැදිලිවම මේ ලංකාවේ නැති මේ පොළවේ නැති ආයතන වලින් මිල ගණන් ඉදිරිපත් කරලා තමන්ට දෙන්න ඕන ආයතන ලබා දීලා තියෙන්නේ. ඊළඟට මේ ව්‍යාපෘතියම තව කොටසක් විදිහට ලංකා සුපර් ඩීසල් සහ ලිහිසි තෙල් අලෙවි ප්‍රවර්ධනය සඳහා වෙළඳ හදන්න ලක්ෂ 54ක් වියදම් කරලා තියෙනවා. ඊට වැඩියෙන් ගිහිල්ලා රූපවාහිනී වෙළඳ සඳහා මාසයකට මිලියන 93ක් ඒ ලක්ෂ 930ක් ඒකෙම සති දෙකක වෙළඳ සඳහා ලක්ෂ 120ක් රේඩියෝ දැන්වීම සඳහා මාසයකට රුපියල් ලක්ෂ 400ක් ඒක ඔක්කොම ගත්තට පස්සේ ගරු අමතුමනි මිලියන 150කට වඩා මේ රේඩියෝ සහ ටීවී දැන්වීම සඳහා වියදම් කරලා තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි. දැන් මේ රේඩියෝ වැඩසටහන කළා තිබෙන්නේ ඒ නිවේදක කටයුතු කළා තියෙන හඩ්සන් සමරසිංහ මහත්තයා. එතකොට ගුවන් සංස්ථාවට තෙල් සංස්ථාවෙන් යම්කිසි වෙළඳ ප්‍රචාර කටයුත්තක් පැවරුවා නම් ගෙවීම් කරන්න ඕනේ ගුවන් සංස්ථාවට. හැබැයි මාසයක රුපියල් 30000 ගානේ හඩ්සන් සමරසිංහ මහත්තයාට තෙල් සංස්ථාවෙන් ගෙවලා තියෙනවා 2014 පෙබරවාරි මාසේ ඉඳලා ජූලි මාසය දක්වා රුපියල් 30000 ගානේ හඩ්සන් සමරසිංහට. ඒතකොට මෙහෙම තමයි මේ මුදල් වියදම් කරලා තියෙන ප්‍රචාරණ ව්‍යාපෘතිය සඳහා. දැන් ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මේ ව්‍යාපෘතිය ගෙනාවේ කවුද කියන එක ප්‍රශ්නය. එහෙම තියලා අඩුතරමේ මේ දැන් රූපවාහිනියේ ගුවන් විදුලියේ දැන්වීම් දාලා මෝටර් ක්‍රොස් වලට අනුග්‍රහය දක්වලා මෙහෙම කරලා ඉවරලා 2014 දී ලිහිස්සෙල් අලවිය වැඩි කරගෙන තියනවා. එහෙම කරගෙනත් නැහැ. මේ ව්‍යාපෘති ටික ටෙන්ඩර් පටිපාටියනොත් බැහැරව ක්‍රියාත්මක කරලා තමන්ගේ දේශපාලන හෙංචයියන්ට තෙල් සංස්ථාවෙන් මුදලුත් ගෙවලා තමයි මේ ව්‍යාපෘතිය අවසන් කරලා තියෙන්නේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඔබතුමාගෙන් මේ විගණකාධිපති වාර්තාව අනුව මෙයට අනුමැතිය ලබා දෙන නිලධාරීන්ට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගනීවි කියලා. ඊළඟට මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ හිටපු ඇමතිවරු සම්බන්ධ වෙච්ච දේවල් කීපයක් සම්බන්ධයෙන් විශේෂයෙන් මේ උතුරේ තෙල් බෙදා හැරීමේ කටයුතු කාලයක් තිස්සේ සිද්ධ කරපු ආයතන එහෙම නැත්නම් ව්‍යාපාරිකයින් ගණනාවකගෙන් විටින් විට ඒ අයිතිය වෙන අයට පවර්ලා තියෙනවා. උදාහරණ කීපයක් කිව්වොත් එහෙම යාපනයේ ඔර්ලෝසු කනුව පාරේ පිහිටි සංස්ථාවට අයිති පිරවුම්හල කලින් අයිති වෙලා තිබුණ ඒජී රාජසූරිය සහ පුත්‍රයින්ට ඔවුන් LTTෙන් ඝාතනය කළා. ඊට පස්සේ ඒ පවුලේ දියණියට ඒක අයිති වුණා. ඇය LTT තර්ජන නිසා කැනඩාවට ගියා. නමුත් තෙල් සංස්ථාවට ඇයගේ ලිපිනය ලබා දීලා තියෙනවා. එහෙම තිබෙද්දිත් මේ තෙල් පිරවුම්හල රාජන් උමායල් සමාගමට දෙනවා. මේ රාජන් උමායල් සමාගම හරි වැදගත්. ඊළඟට යාපනයේ කස්තුරි පාරේ තියෙන තෙල් පිරවුම්හල ඒකත් මේ විදිහටම ලක්සේවා සේල්ස් පර්චස් සමාගමට දෙනවා. එතනින් මේක යනවා ලිවර්පූල් නැවිගේෂන් සමාගමට. ඔය ලිවර්පූල් නැවිගේෂන් සමාගම තෙල් සංස්ථාවේ කාර්යයන් සඳහා විටින් විට සම්බන්ධ වෙලා තියෙනවා. ඊළඟට මේ වගේම තමයි පළේවල තිබෙන සේකරම් සහ පුත්‍රයෝ පවත්වාගෙන ගියපු පිරවුම්හල ඒකෙත් මේ කොළඹ ඉන්න හලීම් බගීර් කියන මහත්මයාට දීලා ඔහුගෙන් සතාසිවම් විජේසුරේන්ද්‍ර රාජන් කියන කෙනා ගන්නවා. දැන් ඒ වගේම තව එකක් තියෙනවා කිල්නොච්චියේ. කිල්නොච්චියේ පිරවුම්හල මේ පිරවුම්හල සංස්ථා තොග්ගබඩව පවත්වාගෙන ගිය ඉඩම ඒක යුනයිටඩ් ෆුවල් මාර්ට් ආයතනයට දෙනවා. දැන් මේ යුනයිටඩ් ෆුවල් මාර්ට් කියන ආයතනයේ කොටස් වලින් 50%ක් මම අර කලින් කියපු විජේන්ද්‍ර රාජන් මහත්මයාට අයිති.
ඒ ඉතුරු 150 එකයි වැදගත් වෙන්නේ. මේ ෆුවල් මාර්ට් එක ඊළඟට ගත්තොත් ලිවර්පූල් නැවිගේෂන් එක මේ ආදී සමාගම් වල 150ක් කොටස් මේ විජේන්ද්‍රාජන් කියන මහත්මයා අයිති කරගෙන ඉඳෙද්දී ඉතිරි 150 අයිති වෙලා තිබෙන්නේ හිටපු ඇමති කෙනෙක්ගේ ලේලි කෙනෙකුට. ඒ නිසා තමයි ඒ කාලේ පෙට්‍රෝලියම් එක බාර හිටපු ඇමතිගේ පුතාගේ බිරිඳට තමයි ඉතිරි 150 අයිති වෙලා තියෙන්නේ. ඒ නිසා මේ විජේන්ද්‍රාජන් මහත්මයාගේ සමාගමට අර විදිහට රට අතෑරලා ගියපු අයගේ රට අතෑරලා ගිහිල්ලා හොයාගන්න පුළුවන්කම තියෙද්දිත් ඒ අයිතිකාරයා මගහැරලා පිරවුම්හල් සංස්ථාවට අයිති ඉඩම් ලබා දීලා තියෙනවා. දැන් මේ ව්‍යාපෘතියට උදව් කරු නිලධාරියෙක් හිටිය සංස්ථාවේ. ඒ නිලධාරියා යම්කිසි හේතුවක් මත සේවයෙන් පහ කළා. අන්නේ පහ කරන නිලධාරියා දැන් ওই විජේන්ද්‍රාජන් මහත්තයාගේ කොයින් කෝප් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කරනවා. ඒ නිසා මේක ගත්තොත් වංචා ජාලයක් අර උතුරේ කියන්නේ ඇත්තටම ගත්තොත් එහෙම LTT එක පාවිච්චි කරලා LTT එකේ ප්‍රචණ්ඩත්වය පාවිච්චි කරලා තමන්ගේ ගිනුමට මුදල් හම්බ කර ගැනීමේ වැඩක්. ඇමති බලයයි ඒ සංස්ථාව හිටපු වංචක නිලධාරීනුයි පාවිච්චි කරලා තමයි මේක සිද්ධ වෙන්නේ. මේක හොයාගෙන යනකොට ඇමතුමා තව දේවල් එළියට එන්න පුළුවන්. මම මේ දන්න කියන කීපයක් තමයි කතා කරේ. මේ සම්බන්ධයෙන් ඔබතුමාට තොරතුරු ලැබිලා ඇති කියලා මම හිතනවා. මේ සම්බන්ධයෙන් කරගෙන ගියොත් එහෙම පරීක්ෂණය මේකේ කෙලවරේ ලේලිගෙන් පස්සේ ඇමතිවත් අහු වෙනවා මේ වැඩේට. දැන් තමුන්නාසෙලා මේ තෙල් සංස්ථාව පාවිච්චි කරන්නේ මොකටද? තෙල් බෙදා හරිනවා වගේම තමයි තෙල් සංස්ථාව දිගින් දිගටම පාවිච්චි කරලා තිබෙනවා මේ දේශපාලන ප්‍රචාර කටයුතු සඳහා. දේශපාලන බලය බෙදා හැරීමටත් දේශපාලන තමන්ගේ පක්ෂ දේශපාලන කටයුතු කරගන්නත් මේක පාවිච්චි කරලා තියෙනවා. මම උදාහරණයක් දෙකක් කියන්නම්. තමුන්නාසලගේ සේවකයෙක් ඉන්නවා 1995 කොළොන්නාව නිමාවට යා සම්බන්ධ වෙන්නේ B1 ශ්‍රේණිය ආරක්ෂණ නිලධාරියෙක් විදියට. දැන් 95 ඉඳලා මේ දක්වා ගත්තොත් අවුරුදු 22යි. තාමත් ඔහු මේ ආයතනයේ සේවය කරනවා. ඒ අවුරුදු 22 ඇතුළතදී ගණන් හදලා බැලුවොත් සති දෙකක්වත් තෙල් සංස්ථාවේ සේවය කළා නැහැ. 95 සේවයට බඳගත්තට පස්සේදී ආරක්ෂක නිලධාරියෙක් විදියට දවස් 9යි සංස්ථාවේ ඉන්නේ. දවස් 9න් එයාව නිදහස් කරගෙන කන්ටෙල් අමාත්‍යාංශයට ගන්නවා. එයාට අතිකාල දෙනවා මාසයකට පැය 200-300. එයා අමාත්‍යාංශයට අරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන කටයුතු ගන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පාලක ලේකම් 95 අනුරුද්ධ රත්වත්තේ ඇමතිවරයා ඉන්නකොටයි බඳවගන්නේ. 95 ඉඳන් 2001 වෙනකම් ඒ ආණ්ඩුවේ පෙරලෙනකම් එයා තෙල් සංස්ථාවෙන් OT මාසයකට පැය 200 ගානේ අරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ වැඩ කරනවා. 2001 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ආවට පස්සේ ආයි තෙල් සංස්ථාවට කැඳවනවා. හැබැයි ආයි සති දෙකක්වත් ඉන්නේ නැහැ. ඒ කාලේ ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂ වුණාට ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති ලේකම් කාර්යාලයට පත්වීම අනුයුක්ත කරගන්නවා. එහෙම ඉඳලා 2004 ආයමත් ඔය විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට වැඩ කරගෙන යනවා. 2006 දේශපාලන පරිගැනීම් කමිටුවට දාලා මෙයාට ඩබල් ප්‍රොමෝෂන් දෙනවා. B1 ශ්‍රේණියේ ඉඳලා ඒ 6 ආරක්ෂක සහකාර තන්ත්‍රපත් කරගන්නවා ඩබල් ප්‍රොමෝෂන් එකක්. 2010 ආයමත් ඩබල් ප්‍රොමෝෂන් දීලා නියෝජ්‍ය ආරක්ෂක කළමනාකරු කරගන්නවා. 2011 කොහොම හරි වයස සම්පූර්ණ විශ්‍රාම ගන්නවා. විශ්‍රාම ගත්තට පස්සේ අඩු ගානේ 95 ඉඳන් 2011 වෙනකන් පක්ෂ වැඩ කරගෙන විශ්‍රාම ගත්තට පස්සේ ගෙදර යන්න කියපන්කෝ. ඔව්. එහෙමත් නැහැ. දැන් 2011 ඉඳන් අද දක්වා වසර 6ක් වාර 6ක් තමුන්නාන්සලා සේවා දිගු තියලා මෙයාව තියාගෙන ඉන්නවා. කවුද මේ? SH ආර්යසේන. SH ආර්යසේන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලක ලේකම්. මේක තමුන්නාන්සේ දන්නව ඇති කියලා මම හිතනවා. මේ 2016 මැයි 8
සන්ඩේ ලීඩර් පත්තරේ මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පළ වුණා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් ලිපි කීපයක්ම ගිහිලා තියෙනවා. මෑත වෙනකොට 95 ඉඳලා යාට වාහනයක් දෙනවා, තෙල් සංස්ථාවෙන් තෙල් දෙනවා, රියදුරෙක් දෙනවා. ඊට පස්සේ මේ 2011 ඉඳලා විශ්‍රාම ගියාට පස්සේ තෙල් සංස්ථාවේ වාහනයයි CPSTL එකේ වාහනයයි ඩ්‍රයිවර්ලා දෙන්නයි ඉන්ධන හම්බ වෙනවා දෙපැත්තෙන් රුපියල් 60000යි එයාගේ කොන්ත්‍රාත් පදනමේ දීමනාව පහුගිය කාලේ රුපියල් 11000ක් වැඩි කරා ඒකට එකතු කළා. මම අහන්නේ දැන් මෙවැනි වරප්‍රසාද දීලා තමුන්නාසලාගෙන් ගත්ත සේවාව මොකද්ද? ගත්ත දේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයේ වැඩ කටයුතු කරගෙන ඉන්න එක. මේ ඇවිල්ලා 2011 ඔක්තෝබර් මාසේ ඒ කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මහින්ද රාජපක්ෂ මහත්තයා ඔහු කොළොන්නාවේ ආසන සංවිධායකකම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමීට දෙන වෙලාවේ ඒක පිටිපස්සෙන් ඉන්නෙත් මේ පාලක ලේකම්වරයා. ඔහුට සියලු සැප පහසුකම් දීගෙන තමුන්නාන්සලා පවත්වගෙන යන අඩු ගානේ පෙන්ෂන් ගත්තට පස්සේ ගෙදර ඉන්න දෙන්නෙත් නෑ. ඒත් සංස්ථාවෙන් පඩි වාහනයි තෙලුයි ඔක්කොම දීලා දැන් ඒ දේශපාලන කටයුතු කරගෙන යනවා. ඊළඟට දැන් මේවට ක්‍රියාමාර්ග ගන්න නැති හේතුව අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් ඉන්නවා. දැන් මේක මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විතර කරපු වැඩක් නෙමෙයි. මම අහන්නේ මේ වගේම තව කෙනෙක් ඉන්නවා. එයාගේ රැකියාව තෙල් පිරවුම්කරු. තෙල් සංස්ථාවේ තෙල් පිරවුම්කරු. තෙල් පිරවුම්කරුට සාමාන්‍යයෙන් අතිකාල දෙන්නේ නැහැ. එයාට දෙන්නේ ඉන්සෙන්ටිව් එකක්. එතකොට ඉන්සෙන්ටිව් එක ගන්න නම් තෙල් ගහන්න ඕනේ. හැබැයි මේ තෙල් ගහන්න නැතුව පහුගිය කාලේ පුරාම මේ විදිහට අතිකාල ගත්ත මේ තියෙන්නේ අප්‍රේල් මාසේ රුපියල් 63768යි, මැයි මාසේ 80000යි, ජූනි මාසේ 67900යි, ජූලි මාසේ 63800යි, අගෝස්තු මාසේ 70000යි, සැප්තැම්බර් මාසේ 68600යි. ඒ මාස 6 විතරක් 414310යි. මේ ඇවිල්ලා මේ තෙල් ගහන්න නැතුව මේ විදිහට OT පැය 140-50 දාගෙන තියෙනවා ආනන්ද පාලිත මහත්තයා. බොහෝ තෙල් සංස්ථාවේ අයට ඇඟිල්ල දික් කරමින් වැඩ කටයුතු කරන ඔහුගේ OT ලැබීම තමයි මම මේ කියන්නේ. එතකොට මේ එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිතියේ අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිතියේ මූලස්ථානයේ පාලක ලේකම්වරයා. ඉතින් දැන් මේ සියලු දෙනාගේ බර දරන්නේ මේ රටේ ජනතාවනේ. තෙල් සංස්ථාවේ වෙන බිලියන ගණන් පාඩුවලට සාපේක්ෂව මේ නිකන් අර බේරුවල බොක්කෙන් පොල් එල්ලක් ගියා වගේ තමයි. හැබැයි මෙවැනි දේශපාලන පත්වීම් දීලානේ තෙල් සංස්ථාව අද මේ තත්ත්වයට පත් කරගෙන තියෙන්නේ. දැන් මේ මගේ ළඟ තියෙන්නේ මේ සංස්ථාවේ සේවකයන් ඉදිරිපත් කරපු තවත් අපිට ඉදිරිපත් කරපු ලිපියක්. CPSTL සමාගමේ ක්‍රියාකරවුම් කළමනාකාර ගරාජ් තනතුරට බඳවාගත් ආකාරය ගැන. උන්වහන්සේලා දැන්වීම් දාලා ඒකට සුසුකම් ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි මේ ආපු නිලධාරියාට ඒ සුසුකම් තියනවද? මේ ගරාජ් කළමනාකාර කිව්වට මේක සේවක වෙනක් කියන්නේ අඩුතරමේ බර වාහන බලපත්‍රයක් තියා මෝටර් සයිකල් පදින බලපත්‍රයක්වත් නැහැ කියලා. ඉතින් මෙහෙම දේවල් මේක ඇතුළේ සිද්ධ වෙන්නේ. ඒ නිසා මම හිතනවා ඔබතුමා මේ දේවල් සම්බන්ධයෙන් අවධානය යොමු කරලා මේවට ක්‍රියාමාර්ග ගත්තොත් අඩුතරමේ මේ දේවල් ඉදිරියට වෙන එක මං කියන්නේ නතර වෙයි කියලා. අඩු ගන්න ටිකක් අවම කරගන්නවත් උත්සාහයක් දරුවා කියලා කියන්න පුළුවන්. ඊළඟට මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳව. දැන් මෑත කාලයේ මේ නැවක් ප්‍රමාද වෙලා අපේ රටේ ජනතාව පෝලිං වල රස්යාදු වෙන අතරේදී බරපතල සාකච්ඡාවක් ආවේ තෙල් ටැංකි සංකීර්ණය විනාඩි 5ක් තව තියෙනවා. විනාඩි 5ක් විතර. හොඳයි. තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳව අපිත් පක්ෂයක් හැටියට පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් ඉතා විශාල කාලයක් අරන් කතා කරලා තියෙනවා. දැන් තමුන්නාන්සේලාම තමුන්නාන්සේ හිටපු ඇමතිවරයා හරි
කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරා මේ තෙල් ටැංකි නවීකරණය කරගන්න. හැබැයි ඒකට අගමැතිවරයා මැදිහත් වෙලා ඒ උත්සාහය වැළැක්වුවා. දැන් ප්‍රශ්නේ තිබෙන්නේ අගමැතිවරයා ගිය සතියේ ඉන්දියාවේ සංචාරය කරලා. එහෙදී කරපු සාකච්ඡා සාමාන්‍ය අගමැතිතුමා මම දැක්කා වෙන කොහේ හරි ගිහිල්ලා ආවට පස්සේ නම් විශේෂ ප්‍රකාශයක් කරනවා පාර්ලිමේන්තුවේ මම ගියේ මේකටයි කියලා. මම මේ සංචාරයෙන් පස්සේ ඇහුවේ නෑ. හැබැයි ඉන්දියාවේ පුවත්පත් වාර්තා කරන්නේ මොනවද? ඉන්දියා පුවත්පත් වාර්තා කරනවා පහුගිය එකඟතාවයන් අනුව ඒ ගිවිසුම් ඉක්මනට අත්සන් කරන්නේ විශේෂයෙන් ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 70ක් ඉන්දියාවට දෙන්නට වෙච්ච පොරොන්දුව කඩනමින් ඉෂ්ට කරන්නේ කියලා. ඒක දැනටවත් ප්‍රමාදයි. පහුගිය අප්‍රේල් මාසෙක ඉෂ්ට කරන්න තිබුණා. ඒ සම්බන්ධයෙන් ඉන්දියානු අගමැතිවරයා ලංකාවේ අගමැතිවරයාට ප්‍රකාශ කළාය. ඒ සම්බන්ධයෙන් අපේ අගමැතිවරයා එකඟතාවය පළ කළාය කියලා තමයි ඉන්දියාව පුවත්පත් වාර්තා කරන්නේ. මම කැමතියි දැනගන්නට දැන් මේ තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳව අපිට ගබඩා පහසුකම් නොමැතිවීමෙන් මේ රටේ ජනතාව සති දෙකක් ඇතුළත තෙල් නැවු දෙකක් ආවේ නැත්නම් රටේ ජනතාව පාට බහින සිද්ධ වෙනවා නම් ඒ සම්බන්ධයෙන් බරපතල අවධානයක් ඇමතිවරයාට යොමු කරන්න ඕන. එහෙම නැත්නම් එහෙම හැමදාම මේ තත්ත්වයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඊළඟට මම ගන්නට කැමතියි මේ තෙල් මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව මතුවලා තියෙන තත්ත්වය. දැන් තමුනාසෙලා මේ ක්‍රමවේදයන් උන් හිටි ගමන් වෙනස් කරන්නට ගිහිල්ලා අතපුච්චගත් අවස්ථා පහුගිය අවුරුදු දෙකමාරේ ඕන තරම් අපි දැක්කා. ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි මුද්‍රණය කරන විදිහ හදිස්සිය වෙනස් කරන්නට ගිහිල්ලා වෙච්ච අලකලංචියක් තිබුණා. ඒ වගේම බැඳුම් කර ගනුදෙනු හරහා එළියට ආවෙත් එවැනි සිද්ධියක්. දැන් මේකෙදිත් කැබිනට් මණ්ඩලය 2012 මාර්තු මාසයේ 14 වෙනිදා ගත්ත තීන්දුවක් තිබෙනවා. khani තෙල් නිෂ්පාදන සැපයීම සම්බන්ධයෙන් දැනට උපයෝගී කරගනු ලබන සතිපතා ස්ථානීය මිලදී ගැනීමේ ක්‍රමය වෙනුවට පසුව නිරවුල් කිරීමේ පදනම මත දිගු කාලයක් සඳහා khani තෙල් නිෂ්පාදන මිලදී ගැනීම පිණිස ගිවිසුම් වලට එළඹීමට අමාත්‍යාංශයේ විසින් ප්‍රයත්න දැරිය යුතුයි බවටද තීරණය කරන ලදී. මේක තමයි 2012 මාර්තු 14 වෙනිදා දාපු කැබිනට් තීන්දුව. ඒක 2012 මාර්තු 22 වෙනිදා ඊට පස්ස සතියේදී කැබිනට් පත්‍රිකාවක් විදිහට ඒක ඉදිරිපත් කළා තියෙනවා. දැන් මේ අනුව මේ කැබිනට් තීන්දුව වෙනස් කරා කියලා අපි දන්නේ නැහැ. මේ තීන්දුව අනුව දමනාසෙලා පහුගිය දවස්වල ඔබතුමාගෙන් ප්‍රධානත්වයෙන් තියෙන ස්ටොක් රිවිව් කමිටු එකේදී තීන්දුව කරා මේ ටර්ම් ටෙන්ඩර් ක්‍රියාවලිය මේ කියන්නේ පසුව නිරවුල් කිරීමේ පදනම මත දීර්ඝ කාලීන මිලදී ගැනීම ක්‍රියාවලිය අනුව 2017 2018 සඳහා තෙල් මිලදී ගන්න යන්න. ඒ අනුව තමයි ඔබතුමාම දන්නවා මේ නැව් 23කින් එන අර ටර්ම් ටෙන්ඩර් 3කට අනුමැතිය ගත්තේ. ඒතර මේකට ඔබතුමාම සභාපතිත්වය දරන ස්ටොක් රිවිව් කමිටු එකේ අනුමැතිය දුන්නා. ඒ අනුව ටෙන්ඩර් කැඳෙව්වා. ටෙන්ඩර් කැඳවීම ජූලි 12 2017 අවසන් වුණා. ඒක තාක්ෂණික ගැනීම් කමිටුවට ගියා. තාක්ෂණික ගැනීම් කමිටුවෙන් අනුමත වුණා. ජූලි 28 වෙනිදා වෙනකොට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව කැබිනට් අනුකාරක සභාව මේක අනුමත කළා. ප්‍රශ්නේ තිබෙන්නේ එතකොට මේ දැන් ටෙන්ඩර් එක ක්‍රියාත්මක කරන්න නම් අගෝස්තු 23 වෙනිදාට ඉස්සෙල්ලා ඒ ටෙන්ඩර් ප්‍රදානය කරන්නට ඕනේ. ඒ ටෙන්ඩර් ප්‍රදානය කිරීමේදී ඒ සම්බන්ධ කැබිනට් පත්‍රිකාව මෙවැනි මිලදී ගැනීමක තියෙන මිල ප්‍රමාණය අනුව කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ගේන්න ඕන. හැබැයි ඒක ප්‍රමාද වුණා දිගින් දිගටම. ඒ නිසා තමුන්වහන්සේට සිද්ධ වුණා අගෝස්තු 18 වෙනිදා මේ ටෙන්ඩර් එක දික් කරන්නට සැප්තැම්බර් 22 වෙනකන් ආයි සැප්තැම්බර් 21 වෙනිදා ඒගොල්ලන්ට කිව්වා තව ටෙන්ඩර් දික් කරන්න කියලා ඔක්තෝබර් 6 වෙනකන්. හැබැයි ඒ සමස්ත කාලය තුල අමාත්‍යාංශයේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ නැහැ. 2017 මේ නියමිත කාලය තුල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් නොකිරීම නිසා ප්‍රශ්න තිබෙන්නේ ඒක TC එක අනුමත කරලා තිබෙනවා නම් කැබිනට් සබ් කමිටු එකේ ආවරණ අනුමැතියට අඩත් කරලා තිබෙනවා නම් ඇයි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්න ප්‍රමාද වුණේ? ඒ නිසා වෙච්ච ප්‍රශ්නේ තමයි 2017 අගෝස්තු 23 සහ සැප්තැම්බර් නොවැම්බර් 3 අතරේදී ස්පොට් ටෙන්ඩර් ක්‍රමයට තමුන්නාසලා මිලදී ගැනීම 12ක් කරා. ඒ මිලදී ගැනීම 12 සංසන්දනය කරාට පස්සේ අපට පාඩු වෙලා තිබෙනවා තෙල් සංස්ථාවට රටට
ඩොලර් මිලියන 38ක් හෙවත් රුපියල් මිලියන 5838ක් බිලියන 5.8ක්. එතකොට දැන් මේ ක්‍රමවේදය යම්කිසි දුරක් ගියාට පස්සේ බැලූ බැල්මට පේනවා TC එක අනුමත කරා නම් ටෙන්ඩර් කෝල් කරා නම් ටෙන්ඩර් ක්ලෝස් කරා නම් TC එක අනුමත කරා නම් සබ් කමිටි එක කිව්වා නම් ඊළඟට කැබිනට් එකට යන්න කියලා ඇයි කැබිනට් එකට ගියේ නැත්තේ? මොකද්ද හේතුව? දැන් ඔව් ටෙන්ඩර් එක ආවේ මම එන්නේ ඉස්සෙල්ලා. නමුත් මේ ටෙන්ඩර් එකේ එකම පුද්ගලයා තමයි දිගටම එන්නේ. මේක අදීය වෙච්ච දෙයක් නෙමෙයි. ඔව්. අවුරුදු ගාණක් තිස්සේ මේ අර මෙෂර්මන්ට් එකක් හදලා තියෙනවා එක්කෙනෙක්ට අඳින්න පුළුවන් වෙන. අපේ 80 ගාණක් රෙජිස්ටර් වෙලා තිබුණාට මෙතන ටෙන්ඩර්ස් වලට එන්නේ 3 දෙනයි 4 දෙනයි. ඉතින් මේ ක්‍රමවේදය වෙනස් කරන්න අපි ඊළඟට අනු කමිටුවක් පත් කරා. අනු කමිටුවේ තීරණය ආවා මොකද දැන් අපි අලුත් දේවල් දෙකක් කරනවා විශේෂයෙන්ම මේ තෙල් පිරිසුදු කරන්න නල පද්ධතියක් හදනවා. ඒ නල පද්ධතිය හදපුවාම ඒකේ වාසිය එන්නේ අපිට අපේ ආයතනයට නෙමෙයි. එතකොට මේ ආයෝජකයට නැත්නම් මේ බිස්නස් එක්කෙනාට තමයි එන්නේ. ඒකින්ද අපි ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න කිව්වා මේක අඩු කරගන්න. මොකද ඒකෙන් විශාල ලාභයක් ඉතුරු වෙනවා මේ ව්‍යාපාරිකයාට. ඉතින් අපි ඒක දැන් ගිය සතියේ සාකච්ඡා කරන්න ගියා. ඒකට එකග වුණේ නැහැ. නැවත වරක් long term tenders මේ spot tenders නෙමෙයි. මේ spot tenders දැන් ඔබතුමා කියන 20 ගාණක් වෙච්ච එකව නෙමෙයි. මේ එක ක්‍රියාදාමයක වෙච්ච දෙයක් අපි ඒක අගෝස්තු වල ඉඳලා තමයි යන්න තිබුණේ සැප්තැම්බර් වෙනකොට තමයි ඒක පටන් ගන්න තිබුණේ. හැබැයි මේකෙන් පාඩුවක් ලැබලා නැහැ. මම ඔබතුමාට දත් එක්ක ඒක ලබලා දෙන්නම්. නමුත් ඔබතුමා මෙතන පොඩ්ඩක් පටලගෙන තියෙනවා කාරණා දෙකක්. ඔබතුමා කාරණා දෙකක් පටලගෙන තියෙනවා. ඔය ස්පොට් ටෙන්ඩර්ස් කරලා තියෙනවා. නමුත් ස්පොට් ටෙන්ඩර්ස් නෙමෙයි ලොන්ග් ටර්ම් ටෙන්ඩර්ස් අපි දැනට හදාගෙන යනවා මාර්තු වෙනකොට. ඔක්කොම සියලුම දේවල් ලොන්ග් ටර්ම් ටෙන්ඩර්ස් දීර්ඝකාලීන ගිවිසුම් වලට යන්න. ඉතින් ඒක පොඩි වැරදීමක් ඔබතුමාට වෙලා තියෙනවා. ඔව් නමුත් ඔබතුමා පිළිගන්නවා මේ 2012 අගෝස්තු සහ නොවැම්බර් 4දී අපිට ස්පොට් ටෙන්ඩර් ක්‍රමය යටතේ අපි නැව් 12ක් ගෙනල්ගෙන තියෙනවා. ඒක හරිනේ. ඔව්. ඒ කාලය තුල මෙන්න මේ ක්‍රමවේද වෙනස් කිරීම නිසා වෙච්ච පාඩුව තමයි මම මේ ගණන් හදලා ඕන්න මට නැවෙන්නව කියන්න පුළුවන්. මේ 2017 මේ කාලය ඇතුළතදී මේ ක්‍රමවේද වෙනස් කිරීම නිසා ටර්ම් ටෙන්ඩර් එකට ගියා නම් එහෙම ඒකේ මිල ගණන් සහ ස්පොට් ටෙන්ඩර් එකේදී මිල ගණන් උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම ඩොලර් මිලියන 22ක් යන එක අපිට ටර්ම් ටෙන්ඩර් එකට ගියා නම් ඩොලර් මිලියන 19කට ගන්න තිබුණා. දැන් ප්‍රශ්නේ තිබෙන්නේ දැන් උදාහරණයක් ගත්තොත් මම මෙහෙම කියන්නම්කෝ. දැන් 2017 ඇලෙරක් 82 ඇලෙරක් BK මේක මේ වෙනස ඩොලර් මිලියන 4ක්. ඊට කලින් එකේ BK ඇලෙරක් 81 ඇලෙරක් 2017 වෙනස ඩොලර් මිලියන 2.47ක්. ඊට කලින් BK 80 ඇලෙරක් 2017 වැඩිපුර ගෙවලා තියෙනවා ඩොලර් මිලියන 4.08ක්. මෙන්න මේ ඔක්කොම එකතුව තමයි ඩොලර් මිලියන 38ක් දක්වා වැඩි වෙලා තිබෙන්නේ. දැන් ඒ කියන්නේ ඔබතුමා කියන විදිහට මෙතන රයිට් ඉස්සෙල්ලා කෙනෙක් ඒකාධිකාරයක් තියාගෙන හිටියා. හැබැයි පස්සේ ටර්ම් ටෙන්ඩර් ගියාට පස්සේ කවුද ආවේ? ඒත් ඒකම යාවේ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් TC එක අනුමත කරලා දැන් ක්‍රමවේදයකට ඇවිල්ලා තියෙනවා. එහෙමනම් මේ ඔබතුමා කියන ආකාරයේ වැරද්ද කලින් සාකච්ඡා කරගන්න තිබුණා. තමුන්නාන්සේලාගේ සබ් කමිටු වලින් අනුමත කරපු TC එක අනුමත කරලා ටෙන්ඩර් කරලා ඒක එක්ස්ටෙන්ඩ් කර ඇවිල්ලා මිලදී ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට ප්‍රමාද වෙච්ච නිසා තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඔය වගේ ඔයනි උදාහරණම තමයි ගරු ඇමතුමා පහුගිය කාලේ පාර්ලිමේන්තු කාරක සභාවකට ආවා ලොතරැයි මණ්ඩලයේ ප්‍රශ්නේ. තමුන්නාන්සේලා ඒ ඒකාධිකාරය පෙන්වනවා. හැබැයි ඒකාධිකාරය කඩන්න ගියාට පස්සේ ක්‍රමවේදයත් අවුල් වෙනවා ක්‍රමවේදයත් අවුල් කරනවා සහ ඒකෙන් අර කරපු වැඩේ සාධාරණීකරණය කරන්න බෑ. ඉතින් මෙවැනි වැඩක් තමයි වෙලා තිබෙන්නේ. නිසා මේ පාඩුව ගත්තොත් එහෙම පාඩුව රට දරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එහෙමනම් දැන් අපිට ස්ථානීය මිලදී ගැනීම අලාභයි නම් ස්ථානීය මිලදී ගැනීම වල අලාභයක් නම් අපිට මේක රටට ලාභයක් වෙලා තියෙන්න ඕන. දැන් එහෙම වෙලත් නැහැ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් ඔබතුමා යම් පැහැදිලි කිරීමක් සභාවට කරයි කියලා. ඉතින් කරුණු ගණනාවක් තිබුණාට වෙලාව අවසන් වෙලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ
කරුණු කීපය සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරමින් මම නිහඬව මන්තුම ඔබතුමාට අවශ්‍ය නම් ගරු නිහාල් ගලප්පත් මන්තුමාගේ වෙලාව ගන්න පුළුවන්. අවශ්‍ය.